සදහවත් කුසලකාමී පින්වතුනි, අද දවසේ අප රටේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයක් හේතු කරගෙන, රෝග බියක් හේතු කරගෙන මහා සංඝරත්නය විශේෂයි භික්ෂාවට සඳහා පිණ්ඩපාතේ යන්නට බැරි වී තියෙන හේයින් ඔයත්තන් විසින් බොහොම සද්ධාවෙන් යුතුව දුක් මාංශයෙන් හරියම්බ කරන දේ හේතු කරගෙන ඒ මිලමුතන් වලින් ඒ අවශ්‍ය කලමනා සකසාගෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ඇති මහත් සද්ධාවෙන් යුතුව අපේ පින්වතුන් දාන වස්තුව සකස් කරලා මේ ස්ථානට ගෙනෙන්න උනා. ආවුනේයයි දක්ඛිනේයයි ආවුනේයයි පාවුනේයයි දුරසිත ගෙනවිත්තන් පිළිගන්නට සුදුසු උතුම් මහා සංඝරත්නයට. ඒ වගේම පාවුනේයයි ප්‍රණීත ආහාර වර්ග පූජා කිරීමට සුදුසුයි මේ උතුම් මහා සංඝරත්නයට. දක්ඛිනේයයි මහා සංඝරත්නයට දන් දීම නිසා ලෝක ශ්‍රේෂ්ඨ අග්‍ර විශිෂ්ඨ මහා ආනිසංස ලැබෙනවා පින්වතුනි. ඒ කර්මඵල දහම දන් දෙන්න සුදුසුයි. අංජලි කරණේයයි තෝත් මුතුන්දී පසඟ පිහිටවා වන්දනා කිරීමට සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං එකම පින්කෙතක් පින්වතුනි. මේ උත්තරීතර මහා සංඝරත්නය. අනුත්තර කියන්නේ ශ්‍රේෂ්ඨ අග්‍රයි විශිෂ්ටයි කියන එකයි. මේ පින්කෙතේ කවුරු හරි මොන හරි වගා කරගත්තොත් එතන පින්වතුනි මහත් බලයි මහා සංසයි. සංඝරත්නයට දන් දීම පින්වතුනි ලෝකේ ඒ ආනිසංසය අනිදාන වරදා ලැබෙන ආනිසංසයි. සංඝරත්නයට දන් දීලා ලබන ඒ ආනිසංස තවත් දෙයකින් ලැබිය නොහැකි පින්වතුනි. එච්චර මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ විදිහට ශ්‍රේෂ්ඨ අන්දමින් දම් පිළිවෙත් දීපු නිසා තමයි පින්වතුනි අද ඇත්තෝ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන්නේ. ඔය මනුෂ්‍ය ජීවිතේ නිකන් ලැබුණේ නැහැ. පෙර සංසාරෙත් මේ වගේ දාන ආදී පුණ්‍ය කර්ම කරන්නට ඇති. සීලාදී ගුණ ධර්ම රැක ගන්නට ඇති. මේ බුද්ධ ශාසනය කෙරෙහි මෙච්චර සදහවත් වෙන්න භාවනා වශයෙන් දේවල් පුරුදු කරලා ඇති. එනිසා මනුස්සත්වයන් දුර්ලභං. දන් දෙන සිල් රකින්න බණ භාවනා කරන මිනිස්සු දුර්ලභයි. යහපත් ගුණ ධර්ම ඇති, යහපත් ක්‍රියා ඇති, යහපත් වචන ඇති අයට පින්වතුනි මනුස්ස කියලා කියනවා. ඒ වගේ ධානලාභී අයටද සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන අයටද උත්තරීතර මනුස්ස කියලා කියනවා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු අය මේ ශිෂ්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා උත්තරීතර මනුස්ස ධර්ම වලට පැමිණෙනවා පින්වතුනි. ඒක නිසා පින්වතුනි අද මේ සංඝරත්නය විශේෂ ඕගලන්ගේ ලද දාන වස්තුවේ අග්‍ර කොටසද ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පූජා කරගන්න තමයි
අදහස් කරන්නේ. ඒ සිසුපාගේ මහා සංඝරත්නයටයි. අපි දන්නවා පින්වතුනි, මහා සංඝරත්නය කියන්නේ පින්වතුනි ආවුනේයයි පාවුනේයයි දක්ඛිනේයයි අංජිතිකරණීයයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය තථාගත ආර්ය සම්මා සම්බුදු කෙනෙක් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය මුලමෙද අග යහපත් නිසා සුවක්කාතයි. ඒ ධර්මයේ තමාටම වැටෙන්නේ සම්තිට්ඨිකයි. ඒ ධර්මයේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අයිති නැති තැනකින් ඒ ධර්මය මතු කර ගැනීම දැකීම අකාලිකයි. තමා තුළම පහළ වෙන ධර්මයක් එහෙන් ඒක එහිපස්සිකයි. මනාව චිත්ත සංතානේ මේක මනාව දැනගෙන මනාව තැම්පත් කරගෙන සිටීම ඕපනයිකයි. මේ ඕපනයික වූ සද්ධර්මය තමාගේ ස්වම්භූ බුද්ධියම දැකගත යුතුයි. ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒකට කියනවා පච්චත්තං විද්දප්පෝ විඤ්ඤෝහිති කියලා. මෙන්න මේ ධර්ම රත්නේ ගුණ 6ට කියනවා. යම් කෙනෙක් ළඟ පිහිටා සිටිනා ගුණ 6ට කියන සුපටිපන්නයි කියලා. මේ ගුණ 6ම මනාව බැසගෙන ඉන්නේ උජුපටිපන්නයි කියනවා. මේ ගුණ 6ම මනාව නොවනින් මෙනෙහි කරන්නේ ඥායපටිපන්නයි කියනවා. මේ ගුණ 6ම මනාව ඉන්නේ සාමිච්චපටිපන්නයි කියනවා. මෙන්න මේ උතුම් ආර්ය මහා සංඝරත්නය ඒස භගවතු ශාවක සංඝ ඒ භාගතුන් වහන්සේගේ ශාවක සංඝරත්නය. මෙවැනි මහා සංඝරත්නයකටයි අද දවසේ ඔයගොල්ලෝ දම් පිළිවෙත් දෙන්නේ. ඔයගොල්ලන් අද මේ දානයක් පූජා කරන්නේ ධම්මරත්නේ ගුණ 6ටයි. ඒ ගුණ 6යි සුපටිපන්න වෙන්නේ. උජුපටිපන්න, ඥායපටිපන්න. ඒ ගුණ 6යි ආවුනේය වෙන්නේ. ඒ ගුණ 6යි පහුනේය වෙන්නේ. ඒ ගුණ 6යි ඔයගොල්ලෝ අද දාන වස්තුවක් ගෙනල්ලා පෝෂණය කරන්නේ. ඒ ගුණ 6ට ප්‍රණීත දේවල් පූජා කිරීමට සුදුසුයි පැවැත්මට. ඒ ධම්මරත්නයේ ගුණ 6යි දක්ඛිනීය වෙන්නේ. ඒ ධම්මරත්නයේ ගුණ 6යි අංජලිකරණීය වෙන්නේ. ඒ ධර්මරත්නයේ ගුණ 6යි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වෙන්නේ. ලෝකේ අග්‍ර විශිෂ්ට වෙන්නේ ඒ ධර්මරත්නයේ ගුණ 6යි. මේ ධම්මරත්නයේ ගුණ 6 මතු කරගන්න පුළුවන් මනුෂ්‍යයන්ට පමණයි. එහෙනම් අද දවසේ අපේ පින්වතුන්ගේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන තිනවා. අනේ ලබාගත්තා වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට අපේ පින්වතුන් ඒ උතුම් මහා සංඝරත්නය විසින් දාන වස්තුවක් සකසා ගන්නලා තියෙනවා. ඒක නිසා පින්වතුනි අද දවසේ අපි බලමු මේ ස්වාක්කාත වෙන ධර්මයේ කුමක්ද? සම්තිත්තික කාලික ඒපස්සික ඕපනයික පට ඕගලන් අත මේ පෝෂණය කරන දන් දෙන ඒ
ඒ ධර්මයේ කුමක්ද? එහෙනම් පින්වත්නි බලන්න ඔබලගේ රූපේ දිහා. ওই රූපේ පින්වත්නි ජාතියෙන් ජාති දුකයි. ওই රූපේ ජරා දුකයි. ওই රූපේ ව්‍යාධි දුකක්. ওই රූපේ මරණ දුකක් පින්වත්නි. ওই රූපේ නිසා ශෝක පරිදේව වෙනවා. ওই රූපේ නිසා විවිධ කෙලෙස් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ හේතු කරගෙන පින්වත්නි ඕගලන්ට ජරා දුක හම්බෙලා තියෙන ව්‍යාධි දුක, මරණ දුක, ජාති දුක, ශෝක ඇතිවෙලා තියෙන සංකීර්ණ පහළ වෙන්නේ ওই රූපේ නිසායි. ඒ නිසා පින්වත්නි ওই රූපේ ඇත්ත බලන්න පින්වත්නි අපිට ওই කාරණා වලින් මිදෙන්න නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකීර්ණ ධර්ම වලින් මිදෙන්න නම් පින්වත්නි අපි කොමක් කළ යුතුද? අපිට මේ හම්බෙච්ච මේ ඔබ ඔය පරිහරණය කරන මම මගේ ආත්මය කියලා පරිහරණය කරන ওই රූපයෙන් අපි ගැලවිය යුතුයි. ඒ රූපයෙන් ගැලවෙන්න නම් පින්වත්නි රූපය ඇත්ත දැකිය යුතුයි. අපි දන්නවා පින්වත්නි ඇටමස්ලේනාර කෙල්ලොම් නේද සම්මස්නාර වලින් හටගත්ත මම මගේ වෙච්ච තම තමන් පාවිච්චි කරන තම තමන් ඇසුරු කරගෙන පවතින මේ රූපකයේ සිහි පිටවන්න. මම මේ කියන කාරණා ඔබේ රූපයට අනුවම නුවණ තබන්න. ඔබේ රූපේ දිහා මේ දිහා බලන්න. මේකයි වියොත්තේ. එහෙනම් ඔබේ රූපේ ජාති දුකක් තියෙනවා. ජරා දුකක් තියෙනවා. වයසට යෑම. ඒ වගේම ලෙඩවීම විවිධ ලෙඩ දුක් ඇති වෙනවා. මේ වර්තමානයේ ඔබේ රූපයේදී සිට වෙනවා. ඔබ වයසට යනවා. ඔබේ පොඩි කාලට සාපේක්ෂව මේ යවුණක් තියෙන අය පවා වයසට ගිහිල්ලා. මේ හැමතිස්සෙම ජාති දුකක් හම්බෙන්නේ අපිට. මේ ජරා දුක ජාතිය, ව්‍යාධි දුක ජාතිය. ඒ වගේම පණ පිටින් ඉඳින වක්කඩුව අතපය මෙය මැරලා අයින් කරනවා මේකයි. ඇහැ මැරෙනවා, කන මැරෙනවා. එහෙනම් අපි ජරා දුක, මේ ව්‍යාධි දුක, මරණ දුකත් හඳුනනවා. මේවා ටික තමයි අපිට ජාති වශයෙන් හම්බ වෙන්නේ. ඒ නිසා බලන්න මේ නිසා ශෝක පරිදේවයන් අපි තුල පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා පින්වත්නි. ඒ වගේම මේ කය සම්බන්ධ විවිධ සංකීර්ණ ධර්ම, විවිධ කෙලෙස් ධර්ම උපදින්නේ නැද්ද? උපදිනවා පින්වත්නි. බලන්න මෙවැනි දුකකින් යුතු මේ රූපකයක් තමයි පින්වත්නි අපි ඇසුරු කරන්නේ. ඒ නිසා මේ රූපේ දුකයි කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මේක පින්වත්නි දුක නොවන බව ඔය ඔබගේ රූපේ මං කියපු ලක්ෂණ ටික තියෙනවා. මේක දුක නොවන බව මේ ලෝකෙ කිසිම මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මිනිසෙකුට එහෙම නොවේ කියලා තර්කයෙන් පවා මොන කර්මකින්වත් ඔප්පු කරලා පෙන්නන්න බෑ පින්වත්නි. බුද්ධ වචනේ සත්‍යයක්. එහෙනම් පින්වත්නි අපිට තේරෙනවා මේ රූපේ දුකම බව. අපිට මේ ලෝකයේ විටින් විට අවිද්‍යාව නිසා, මෝහ අන්ධකාරය නිසා සැප වුණා. මේ රූපේ ඇත්ත ස්වභාවය දුකමයි පින්වත්නි. ඒ දුක තමයි මේ ලෑමන් ටිකක් කියලා දුන්නේ. ওই කාරණාවලට අනුව දුක ඔබේ රූපයට සාපේක්ෂව ඔබට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව උපදිනවා. සංකීර්ණ ධර්ම උපදිනවා. මේ හැම දුකක්ම පින්වත්නි ඔබට පහළ වෙන්නේ
ඔබ පරිහරණය කරන මම මගේ ආත්මය කියලා පරිහරණය කරන රූපේ නිසා නොවේද? ඔය රූපේ නිසායි. එහෙනම් පිටුතේ රූපේ මිදුනොත් නොවේද ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක වලින්, සංකීර්ණ ධර්ම වලින් මිදෙන්නේ. ඔය රූපේ මිදුනොත්. ඔය රූපේ පරිහරණය කරනකම් ඔබ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ. නිත්‍ය සංඥාවෙන් බැසගෙන ඉන්නේ. ඔය ජරා ව්‍යාධි මරණ ශෝක සංකීර්ණ ධර්ම ටික නොවේද? ඒ නිසා ඔබ අද මගේ කරන්නේ තියෙන්නේ ওই දුක් ටිකමයි. ඒ නිසා පින්වතුනි, ওই දුකට හේතුව, ওই දුක් වලට හේතුව ඔබේ රූපයමයි. මේ රූපේ නිසා ওই දුක් ටික ඔබට මුණ ගැහෙන්නේ. ඉතින් ඔබ ආත්ම දෘෂ්ටියෙන් අල්ලගෙන ඉන්න ඔබේ රූපේ ඇත්ත බලමු. ඔබේ රූපේ ඇත්ත. ඔබ හිතන්නේ පින්වතුනි ඔබේ කයේ සුදු පාට ඔය ඔබ පරිහරණය කරන මම කියලා ළඟින් රූපේ තියෙන එක. ඔබ සුදු නම් කෙනෙක් තල්ලේ වෙන්න පුළුවන්, කෙනෙක් කළු වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවන එක පැත්තක් ගමු. ඔබ හිතන්නේ මේ කයේ හැමයි සුදු කියලා. ඒ වගේම පින්වතුනි ඔබ හිතනවා මේ කයේ තදගතිය තියෙනවා කියලා. දියර ගතිය, උණුසුම් ගතිය, වායු ගතිය. ඒ වගේම ඔබ හිතනවා පින්වතුනි මේ පඤ්ඤාප්තිය, මේ කෙස්ලොම් නේද සම්මස්නාරයට ඇට මිදුළු අතපය, කම්බුල් තොල් ඇස්කම්, ඔළුව, පපුව, බඩ, මේ පඤ්ඤාප්ති මේ කයේ තියෙන ඒවායි කියලා ඔබ හිතන්නේ. ඒක ඝන සංඥාවෙන් ඔබට හම්බ වෙලා පින්වතුනි. මේ ඝන සංඥාවෙන් හම්බෙච්ච මේ දේ නිසා ඔබ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවා මේ රූපය. මේ රූපේ නිත්‍යලා තියෙන නිසායි. මේ හැමදේම රූපේ තියෙනවා කියලා දන්න නිසායි. මම කතා කරන්නේ මේ ඔබ පරිහරණය කරන රූපය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ බව හොඳින් තේරුම් අරගෙන බලන්න. එවැනි රූපයක් නිසා නෙමෙයි ඔබ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, සංකීර්ණ දුකක් විඳින්නේ. පින්වතුනි ඒක නිසා ওই රූපේ දුකමයි පින්වතුනි. මෙන්න මේ අවස්ථාවට කියනවා පින්වතුනි මෝහාන්ධකාරය. මේක මෝහාන්ධකාරය කියන්නේ මේ සුදු පාට මගේ කයේ තියෙන එක. තදගතිය, දීර්ඝගතිය, උණුසුම්ගතිය කයේ තියෙන එක. මේවා කයේ තියෙන ඒවා කියලා ගන්න නිසායි මෝහාන්ධකාරයක් කියලා කියන්නේ. මේ රූපයක් ඇත කියන දෘෂ්ටියෙන් ගැනීමයි මෝහාන්ධකාරය කියලා කියන්නේ. අපි මේ රූපයෙන් ගැලවෙන්න ඕනේ පින්වතුනි. ඒ රූපයෙන් ගැලවෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඕරම්භාගී සංයෝජන පහක් තියෙනවා. අන්නේ සංයෝජන පහ දුරු කරන්න නම් ඒ කියන්නේ අපි දෘෂ්ටි පහක් තියෙනවා. මේ රූපය සක්කාය දෘෂ්ටි මගේ ආත්මය කියලා ගන්න බව. මේ පණ ඇති සත්‍යයක් ඉන්න බව. සීලපත පරාමාස. මේක වස්තුවක් වශයෙන් ගන්න බව. ජීවයක් වශයෙන් ගන්න බව. මේක නිසා පින්වතුනි අපිට විචිකිච්ඡාව තියෙනවා. මෙන්න මේ තුන් සංයෝජනයත් එක්ක මේ රූපේ හේතු කරගෙන රාගය ඇති වෙන්නේ. මේ රූපේ රාගය ඇති වෙන්නේ. මේ රූපේ ද්වේෂය ඇති වෙන්නේ. මේ රූපේ හේතු කරගෙන මේ ඕරම්භාගී සංයෝජන පහ අපිට ඇති වෙනවා පින්වතුනි. අන්නේ ඕරම්භාගී සංයෝජන පහ දුරු කරගන්නට මේ රූපය ඇත්ත බලන්න ඕන. ඒ ඇත්ත තමයි රූපේ දුකයි කියලා දකින්න. මෙවැනි ඝන රූපයක් හම්බ වෙනවා නම් ඒක දුක. මේ දුක
දුකෙන් ගැලවෙන්න නම් මේ දුකට හේතුව සොයා ගන්න ඕන. මේ දුකට හේතුව බලන්න මේ ධර්මයේ එහි පස්සිකයි, සුවක්කාතයි, අකාලිකයි පින්වතුනි. මෙන්න මේ රූපේ හට ගැනීමට හේතුව ඔබේ ආයතන ටිකමයි, ඔබ තුළමයි පවතින්නේ. ජසු ලෝකෝ සමුප්පන්නෝ. මේ ආයතනයන්ගේ ලෝකය හදනවා, පමුණව ගන්නවා. ඔබේ රූපය නිර්මාණය කරන්නේ ඔබේම ආයතන ටිකයි. ඔබේ ආයතන ටික නිසාම හටගන්නා වූ රූපය නිසා ඔබම ජාතින් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් සංකලිත ධර්ම වලින් පීඩා විඳිනවා. එන රූපය දුකයි පින්වතුනි. ඒ දුකට හේතුව බලන්න පින්වතුනි. මේ ආයතන ටික, මේ ආයතන කෘත්‍ය ටික, ඒ මොහ අන්ධකාරයෙන් යුතු ආයතන ටික නිරෝධ කරලා අවිද්‍යා සහගත ආයතන ටික පහළ කරගන්න අපි දක්ෂ වෙමු. එහෙනම් දැන් අපි පින්වතුනි මේ රූපය හට ගැනීමට හේතුව බලමු. රූපය හට ගැනීමට හේතුව වර්ණ රූපය. ඒ වගේම පින්වතුනි තදගතිය. මේ අවස්ථාවට අනුව මම මේව ගන්නවා. පඤ්ඤාප්තිය. අපි එසෙන දැක්කේ පින්වතුනි මේ වර්ණය අපේ මේ රූපේ තියෙන දෙයක් ඇටියටයි. තදගතිය රූපේ තියෙන දෙයක් ඇටියට හම්බුනේ. පඤ්ඤාප්තිය රූපේ තියෙන දෙයක් ඇටියට හම්බුනේ. ඒකයි ඒක දුක කියන්නේ. ඒකයි මෝහ අන්ධකාරය කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ වර්ණ රූපේ රූපේ තියෙන එකක් නෙවෙයි. තදගතිය මේ ඔබේ කයේ තියෙන එකක් නෙවෙයි. ඔබ මේ විදිහට නොවුනේ බැලිය යුතුයි. මේ පඤ්ඤාප්තිය ඔබේ මේ කයේ ඔබේ රූපේ තියෙන එකක් නෙවෙයි. මේ වර්ණ රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ප්‍රසාදයත් වර්ණ රූපයත් විඥානයත් නිසායි මේ වර්ණ රූපය හටගන්නේ. ප්‍රසාදයත් තදගතියත් විඥානයත් නිසායි ඔබට මේ තදගතිය හම්බෙන්නේ. සිතත් සිතුවිලිත් නිසායි ඒ මනෝ විඥානේ පහළයි ඔබට පඤ්ඤාප්තියක් හැදෙන්නේ. සිතුවිලි පහළ වෙන්නේ මේ කාරණා තුන නිසායි. එහෙනම් අපි දන්නවා වර්ණ රූපයත් හේතු ප්‍රත්‍යයයි. තදගතියත් හේතු ප්‍රත්‍යයයි. එහෙනම් තනියම හැදෙනවා නෙවෙයි. මේ කයේ තියෙන වර්ණ රූපය හේතු ප්‍රත්‍යයයි. ඔබ මේ කයේ තියෙනවා කියලා හිතන වර්ණ රූපේ හේතු ප්‍රත්‍යයයි. තදගතිය හේතු ප්‍රත්‍යයයි. පඤ්ඤාප්තිය හේතු ප්‍රත්‍යයයි. බලන්න පින්වතුනි මේ කයේ ද වර්ණය තියෙන්නේ වර්ණය හේතු තුනක් නිසා හටගන්නේ. තදගතිය හේතු තුනක් නිසා හටගන්නේ. පඤ්ඤාප්තිය හේතු තුනක් නිසා හටගන්නේ. ඒ නිසා ඔබට කිව හැකිද හේතු තුනක් නිසා හටගන්න වර්ණය ඔබේ කයේ තියෙනවා කියලා. ඔබේ කය දන්නවද සුදු පාටයි කියලා? ඔබේ මේ කය දන්නවද තදගතිය යුක්තයි කියලා? ඔබේ මේ කය දන්නවද කෙටලොම් නීද සම්මත්නාර තියෙනවා කියලා? මේ කිසිවක් දන්නේ නැහැ පින්වතුනි. මේ කනෝ රූපයට හම්බ වෙන්නේ නැහැ. හේතුව මේ වර්ණ රූපයේ පින්වතුනි කයේ තියෙන කන් නෙමෙයි. හේතු තුනක් නිසා හටගන්න එක. තදගතිය හේතු තුනක් නිසා හටගන්න එක. කයේ තියෙනව නෙවෙයි. මේ පඤ්ඤාප්තිය හේතු තුනක් නිසා හටගන්න එක මිසක කයේ තියෙනව නෙවෙයි. හැබැයි මේ හේතු තුන නිසා වර්ණ රූපයයි තදගතියයි පඤ්ඤාප්තියයි කියන මේ හේතු තුන නිසාමයි
ඔබේ මේ රූපය හටගන්නේ පින්වතුනි. මම උපමාවක් කරනවා. බලන්න පින්වතුනි අර තියෙන ගේට්ටුව. මේ ධර්මශාලාවේ ඇතුල් වෙන ගේට්ටුව. ඒ යකඩ බට අරගෙන ඒ යකඩ බට මනාව පාස් කරනකොට ගේට්ටුව ඉබේමයි හැදෙන්නේ පින්වතුනි. ඒ හේතු නිසාමයි ගේට්ටුව හැදෙන්නේ. අර යකඩ බට වලින් ගේට්ටුවක් හදන්නේ නැහැ. අර හැඩතලයක් හදන්නේ නැහැ. ඒ යකඩ බට වල ගේට්ටුවක් ඇත්තෙත් නැහැ. ඇයි ඒ යකඩ බට වලින් විවිධ දේවල් හදන්න පුළුවන්. ඒ යකඩ බට වලින් විවිධ දේවල්, විවිධ හැඩතල දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ තමයි පින්වතුනි මේ වර්ණ රූපය, තද ගතිය, මේ පඤ්ඤප්තිය වලින් විවිධ දේවල් හදන්න පුළුවන්. හදනව නෙවෙයි නිර්මාණය වෙනවා පින්වතුනි. හේතු නිසා හටගන්නවා විවිධ දේවල්. ඒ නිසා යකඩ මේවා වලින් මේ ගේට්ටු පෑස්සෙනකොට ඒවා පිරිත් දෙනකොට ඒ හැඩතලෙත් එක්ක හැඩතලෙට අප කියනවා ගේට්ටුව කියන පඤ්ඤප්තිය. එනං අර යකඩ බට නිසායි මේ හැඩතලේ ගේට්ටුව. එනං ඒ යකඩ බට නැමැති හේතු නිසායි ඒ ඵලය. හැබැයි යකඩ බට ටික දන්නේ නැහැ ගේට්ටුවක් හැදිච්ච බව. එනං ඒ යකඩ බට නැති හේතු නිසායි ගේට්ටුව කියන ඵලය. හැබැයි ගේට්ටුව කියන ඵලය සත්‍යක් නොවේ. එතන තියෙන්නේ යකඩ බට ටිකයි. ගේට්ටුව කියන බොරුවක්. ඒ වගේ පින්වතුනි මේ ඔබේ රූපය හටගන්න හේතු වුණු වර්ණ රූපයයි, තද ගතියයි, පඤ්ඤප්තියයි. මේ තුන එකතු වීමෙන් ඔබට මේ රූප කයක් හම්බ වෙනවා. මෙවැනි හැඩතලයක් නිර්මාණය වෙනවා. ඔබ තුලින්මයි මේක හදාලා ගන්න මේ රූපය. ඒකයි මේක හේපස්සික ධර්මයක් කියන්නේ. ඔබේම ආයතන කෘත්‍ය වලින් ඔබේ රූපය හදනවා. ලෝකෙ වෙන කවුරක්වත් මේ රූපය හදනවා නොවේ පින්වතුනි. මේ පේන රූපේ සත්‍ය වශයෙන් තියෙන එකක් නොවේ. අර ගේට්ටුවේ උපමාව හොඳට නුවණින් අසන්න. එහෙනම් අපි දන්නවා අර යකඩ කූරු වල ගේට්ටුවක් තිබුණේ නැහැ. යකඩ කූරු වල ගේට්ටුවක් හදන්නෙත් නැහැ. හැබැයි ඒ ටික එකතු වෙනකොට ගේට්ටුවක්, ඒ හේතු නිසා ගේට්ටුවක් නිර්මාණය වෙනවා. ඒ වගේ මේ වර්ණ රූපයයි, තද ගතියයි, පඤ්ඤප්තියයි නිසා මෙවැනි රූපකය හට ගන්නවා පින්වතුනි. ඒ හේතු නිසායි හටගන්නේ. මේ පේන රූපේ පින්වතුනි ඔබට හම්බෙන මේ පේන රූපය සත්‍ය වශයෙන් තියනවා නොවේ. තියෙන හේතු ටික පින්වතුනි. රූපයක් කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ හේතු නිසා හටගත්ත ඵලය සත්‍යයක් නොවේ පින්වතුනි. ඒ හටගත්ත මේ හේතු නිසා හටගත්ත ඵලය තමයි පින්වතුනි අපි රූපේ කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නේ. දැන් බලන්න හේතු ටිකයි තියෙන්නේ. මං අල්ලන් ඉන්නේ රූපය මේ හේතු නිසා හටගත්ත ඵලය. මං ගේට්ටුවට තණ්හා කරනවා නම් මං කවදාකවත් හේතුවට තණ්හා කරලා නැහැ. යකඩ බඩ වලට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ ගේට්ටුවට. ගේට්ටුවයි කැඩෙන්නේ බිඳෙන්නේ පින්වතුනි. ගේට්ටුවයි දිරන්නේ. යකඩ බඩ දිරනවා කියලා ධර්මතාවයක් නෙවෙයි. ගේට්ටුව කැඩලා ඒ ගේට්ටුව දිරලා. ඒකට වෙලා තියෙන්නේ හේතු ටිකයි පින්වතුනි විනාශ වෙලා තියෙන්නේ. හේතු ටික විනාශ වෙනකොට අපි දකින්න ඵලයේ විනාශ වෙනවා වගේ. ඒ වගේ පින්වතුනි අපේ මේ රූපකය කියන එක සත්‍ය වශයෙන් තියෙන එකක් නෙවෙයි. බලන්න මේ වර්ණ රූපයයි, තද ගතියයි, මේ පඤ්ඤප්ති නාමයයි. මේ වර්ණයට පඤ්ඤප්තිය හම්බෙලා නැහැ. ඔබේ රූපේ දන්නේ නැහැනේ සුදුයි කියලා. ඔබේ රූපේ දන්නේ නැහැනේ තද ගතියයි කියලා.
ඔබේ රූපේ දන්නේ නැහැ මේ කෙටලොම් නේද සම්මස්නාර කියලා. පඤ්ඤප්තිය හම්බෙලා නැහැ. හැබැයි මේ තුන හේතු කරගෙන මෙහෙම දෙයක් හම්බෙලා නැද්ද? මෙහෙම හේතු නිසා මේක මේ තමන්ගේ රූපය හටගෙන තියෙනවා පින්වතුනි. මේ හටගත්තු රූපේ සත්‍යද? සත්‍යයක් නෙවෙයි. වර්ණයට පඤ්ඤප්තිය හම්බෙන්නේ නැහැ. වර්ණයට තදගතිය හම්බෙලත් නැහැ. තදගතියට වර්ණය හම්බෙලත් නැහැ. තදගතියට පඤ්ඤප්තිය හම්බෙලත් නැහැ. පඤ්ඤප්තියට වර්ණය හම්බෙලත් නැහැ. පඤ්ඤප්තියට තදගතිය හම්බෙලත් නැහැ. මේ හේතු තුනටත් පින්වතුනි එකට එකක් හම්බෙලා නැහැ. අනිදස්සනයි. හේතු තුනක්මයි පින්වතුනි. ඒත් මේ තුන සම්පින්දණය වෙලා අපිට මේ රූප කයක් හම්බෙලා තියෙනවා. බලන්න ගේට්ටුව කියන එක සත්‍යයක්ද? හේතු නිසා මැවිච්ච එකක්ද? ඔබේ රූපය කියන්නේ සත්‍යයක්ද? අර හේතු ටික නිසා හටගත් ධර්මයක්ද? ඔබට මේ රූප කයක් වගේ පේුණාට තියෙන්නේ අර හේතු තුනනේ. ඵලයේ බොරුවක් නේ. ඵලී කියලා දෙයක් ලෝකේ නෑනේ. තියෙන්නේ හේතු ටිකමනේ. ඔබ මේ හේතු නිසා හටගත්ත ඵලය හේතු කරගෙන සත්‍ය වශයෙන්ම නැති ගේට්ටුවට ඔබ ඇලිලා ඉන්නවා වගේ. මේ හේතු තුන නිසා වර්ණ රූපයයි තදගතියයි පඤ්ඤප්තිය කියන මේ හේතු වලට හම්බෙලා නැති මේ හේතු තුන නිසා හටගත්ත මේ රූපය ඔබ අද මම මගේ ආත්මය කියලා පරිහරණය කරනවා. ඇත්තටම මේ තියෙන හේතු ටිකනේ. මම මගේ ආත්මය කියලා ඔබ මේ අල්ලන් ඉන්න රූපය හේතු තුනක්මයි තියෙන්නේ. වර්ණ රූපේ කයක් නැහැ. තදගතිය කයක් නැහැ. පඤ්ඤප්තිය කයක් නැහැ පින්වතුනි. වර්ණ රූපේ මේ ඝන රූපයක් නැහැ. මනුස්ස රූපයක් නැහැ. තදගතිය මනුස්ස රූපයක් නැහැ. පඤ්ඤප්තිය පින්වතුනි සිතුවිලි වල මනුස්ස රූපයක් නැහැ. මේ තුන එකතු වෙච්ච තැනයි පින්වතුනි මනුස්ස රූපයක් නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන තැන තියෙන්නේ හේතු තුනද මනුස්ස රූපයක්ද ඔබේ බුද්ධියට බාරයි. එහෙනම් පින්වතුනි මෙන්න මේ ස්වභාවය නොදන්නා කෙනා රූපකයක් තියෙනවා කියලා අල්ලන් ඉන්න රූපය ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් සංකලිත ධර්ම වලින් ඔබ පීඩා විඳින්නේ. ඇත්තටම තියෙන රූපයක් කරබයාද පින්වතුනි. ඇත්තටම තියෙන ගේට්ටුවක් කරබයාද බල පීඩා විඳින්නේ. නැත්නම් යකඩ වට ටික නිසා සකස් වෙච්ච ධර්මයක්ද? ගේට්ටුව කියන එක බොරුවක්. ඒ පේන දේ බොරුවක්. තියෙන යකඩ වට ටික. ඒ වගේ ඔබට මේ පේන රූපකය බොරුවක් පින්වතුනි. හේතු තුනක් නිසා හටගත්ත ධර්මයක්. ඒ හේතු ඔබේ ආයතන ටිකයි. මේ ආයතන හේතු කරගෙනයි මේ රූපකය ඔබට හම්බෙන්නේ. මේ හම්බෙන රූපකය මායාවක්, බොරුවක්. ඔබ හඳුනා ගන්නා මේ රූපය මගේ ආත්මය කියලා හඳුනා ගන්නා රූපය සංඥා මිරිඟුවක්. සංඛාරයේ කිසිල්කඳක්. ඔබ දැනගන්නා මේ රූපේ විඥානයේ මායාවක්. ඇයි මේම රූපයක් නැති බවයි සත්‍යය. ඔබට හම්බෙන්නේ පින්වතුනි හේතු ටික විතරයි. දැන් ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, පරිගැනීමෙන්, ආදරෙන්, කරුණාවෙන් බැඳී පවතින්නේ කුමන වස්තුවකටද? ඇත්තටම තියෙන රූපයකටද? ඇත්තට තියෙන සත්‍යවාදී රූපයකට නොවේ. අන්න පින්වතුනි රූපය මෝහන්තකාරය කියන්නේ ඒකයි. ඇයි ඒ සත්‍ය වශයෙන් තියනවා නොවේ ඔබේ කය. මේක ඔබේ බුද්ධියට බාරයි. හේතු ගැන මනා පරිශ්‍රණයක් කරනකොට ඔබට හම්බ වෙන්නේ මේ හම්බෙච්ච කය මායාවක්. ගේට්ටුවේ උපමාව ගන්න පින්වතුනි.
උපමාවට අනුව කල්ප බලන්න. වර්ණ රූපය තුල ඇටමස්ලින අරඟට කයක් නැහැ. තදගතිය යුතු කයක් නැහැ. වර්ණ රූපයකට හම්බෙන්නේ නැහැ. තදගතියට වර්ණ රූපයක් හම්බෙන්නේ නැහැ. පඤ්ඤාප්තියට හම්බෙන්නේ නැහැ. පඤ්ඤාප්තියට වර්ණ රූපය හම්බෙන්නේ නැහැ. තදගතිය හම්බෙන්නේ නැහැ. ඔබේ මේ ඇත්ත නොදන්නා කම නිසා මේ තුන එකතු කරගෙන ඔබ රූපකයක් සකස් කරගෙන මේ තුන වෙන වශයෙන් දකින්න පින්වතුනි. හේතු වලට හම්බෙලා නැහැ. අන්න හේතු නිසා සකස් වෙන රූපය මේකයි. මේ රූපේ බොරුවක්මයි. බලන්න පින්වතුනි මේ ලෝකයේ දුක්ඛ සත්‍ය පනවන මේ වගේ දර්ශනයකින් යුතුව ඔබ මේ දුක්ඛ සත්‍ය දැකගත යුතුයි. දුක්ඛ සත්‍ය කියන එක බොරුවක් කියලා වැටුණොත් දුක්ඛ සත්‍යෙන් ඔබ මිදෙනවා. ඔබට මේ දුක්ඛ සත්‍ය නෙමෙයි තියෙන හේතු ටිකමයි තියෙන්නේ. දුක්ඛ සමුදයයි තියෙන්නේ පින්වතුනි. සමුදයම තියෙන බව ඔබ දැක්කොත් මේ රූපේ කොටස් තුනකට ඔබ කඩාගත්තොත් වර්ණය වෙනවා, තද ගතිය වෙනවා, මේ පඤ්ඤාප්තිය වෙනවා. තද ගතිය ගොම් පොට්ටබ්බ හතරම අයිති. වර්ණේ ගොම් විවිධ වර්ණ තියෙනවා. පඤ්ඤාප්ති කිව්වම විවිධ පඤ්ඤාප්ති තියෙනවා. මේවා කොටස් තුනකට කඩාගත්තොත් ඔබට තියෙන්නේ රූපකය ඔබට නැති බව හම්බ වෙවි. බලන්න ඔබ කොච්චර මුලාවකද ඉන්නේ කියලා. මෙහෙම කියලා ඔබට මේ රූපයෙන් ගැලවෙන්න බැරි නම් කවදා මේකෙන් ගැලවෙන්නද? වර්ණ රූපේ කයක් නැති බව, තදගතිය කයක් නැති බව, පඤ්ඤාප්ති කයක් නැති බව ඔබේ නුවණට දැක ගන්න උත්සාහවත් වෙන්න. හේතුවේ ඵලයක් නැහැ පින්වතුනි. ඒක මෝහ අන්තකාර නිසා හටගන්නේ. එහෙනම් මේ හේතු දැකීම පින්වතුනි අවිද්‍යා සහගත ධර්මයක්. ඇයි මේක අවිද්‍යාව කියන්නේ? ඒක සත්‍ය වශයෙන් තියෙන එකක් නොවේ. බලන්න මේ රූපකයක් සත්‍ය වශයෙන් නැති බව දැක්කොත් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකට, ශෝක සංකලිත ධර්ම වලට ඒ දුකට හේතු වුණු රූපයෙන් ඔබ මිදෙනවා. අන්න ඔබ සක්කාය දෘෂ්ටි දුරු කරනවා. සිල්පද පරාමාසය දුරු කරනවා. ඔබ විචිකිච්ඡාව දුරු කරනවා පින්වතුනි. ඔබ දුක අවබෝධ කරනවා. අන්න දුක්ඛ සමුදය දකිනවා. මේ රූපේ තියෙනකන් මේ රූපේ දුකක් කිව්වේ යාචරාවියද මන දුක නිසා. මේ රූපයක් ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන අතීත අනාගත වර්තමාන වලට පත් කරමින් එහෙම දෙයක් කරන නිසායි ඔබට මේ යාචරාවියද මන දුක එන්නේ. ශෝක දුක එන්නේ. එනම් මේ රූපේ මිදුණා රූපේ පර්ජානාති රූපේ පිළිසින් දැක්කෝ එදාට රූපේ නිබ්බින්ද රූපේ මිදෙනවා. අන්න හේතු ටිකක් තියෙනවා. හේතු රූපේ හට ගැනීමට හේතුව දකින්න නැත්නම් කවදාකවත් මේකෙන් ගැලවෙන්න බෑ. මේකත් එක්ක පින්වතුනි මේ හේතු කියන්නේ මොනවද? හේතු කියන්නේ වර්ණය. චූටි දරුවා දන්නේ වර්ණය හඳුනන්නේ. තදගතිය හඳුනන්නේ. මේ කයේ තියෙන පඤ්ඤාප්ති ටික හඳුනන්නේ. නම් ටික. දනගාන දරුවා කිසිවක් දන්නේ. එයා ලෝකේනට තමයි ඉගෙන ගන්නෙ. එහෙනම් පින්වත්නි අපි දන්නවා වර්ණ රූපේ කියන්නේ මම සුතුයි කියලා හිතනවා. තලෙරුයි කියලා හිතනවා. කළුයි කියලා හිතනවා. මේක තද ගතිය, මේක දියර ගතිය, මේක උණුසුම්, මේක වායු ගතිය කියලා හිතනවා පින්වත්නි. මේ කෙස්ලොම් නියද සම්මස්නාරයට ඇට මිදුණු මේ මගේ රූපය කියලා හිතනවා. මේ ඔක්කොම චේතනා. එහෙනම් පින්වතුනි ඇහැට පෙච්ච වර්ණයක් නෙවෙයි හම්බෙන්නේ. හේතු නිසා හටගත්ත වර්ණය නිරුද්ධ වෙනවා. හේතු නිසා හටගත්ත තදගතිය නිරුද්ධ වෙනවා. හේතු නිසා හටගත්ත මනෝ විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ පඤ්ඤාප්ති ටික නිරුද්ධ වෙනවා. මෙන්න මේ
වර්ණය නිරුද්ධ වෙනවා. වර්ණය අපිට හම්බුනේ හේතු නිසා හටගත්ත වර්ණය ඝන වශයෙන්. හේතු නිසා හටගත්ත තදගතිය ඝන වශයෙන් හම්බුණා. කයේ තියෙන එකක් නෙවෙයි. හේතු නිසා හටගත්ත කියලා දැක්කා. අන්න පින්වතුනි සමුද නිරෝධයක් වෙනවා. චේතනා වශයෙන් දකිනකොට. අන්න සමුදය නිරෝධ වෙනවා. චේතනාව දැකීම මාර්ගය වැඩෙනවා. අන්න පින්වතුනි ඔබලා සෝතාපට්ටි ඵලයට පැමිණෙනවා. තුන් සංයෝජනයක් දුරු කරනවා. අන්නේ තුන් සංයෝජනේ දුරු කළා සෝතාපට්ටි ඵලයට ආවා. ඕරම් භාගයේ සංයෝජන පහෙන් තුනක් දුරු කළා. මෙන්න චතුරාර්ය සත්‍ය ඥානය. ඔබ දුක්ඛ සත්‍ය දන්නවා. ඔබ සමුදය සත්‍ය දන්නවා. ඔබ නිරෝධ සත්‍ය දන්නවා. ඔබ මාර්ග සත්‍ය දන්නවා. ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය පහළ කරගත්තා. ඔබ මෝහ අන්ධකාරය දන්නවා. ඔබ අවිද්‍යා භූමිය දන්නවා. පින්වතුනි ඔබ ඒ භූමි දෙකේ නිරෝධයක් දන්නවා. ඒ භූමි දෙකෙන් සදාටම මිදෙන ප්‍රතිපදාවක් දන්නවා. මේ චතුරාර්ය සත්‍ය ඥානයයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඥානයත් එක්ක ඔබේ නුවණ පැහැදෙනවා. මට මේ රාග දෙවේශ මොහ ඇති වෙලා තියෙන්නේ මගේම චේතනාව ආරම්භයයි. චේතනාවේ මුකුත් නැති බව ඔබට වැටහෙන්න ගන්නවා. රාග දෙවේශ දෙක දුර වෙනවා පින්වතුනි. ඔබ චේතනාවේ ඇත්ත බලනකොට ඔබට රාග දෙවේශ දෙක දුර වෙනවා. ඕලාරික ඝන වූ රූපයක් අරඹය ඇති වෙච්ච රාග දෙවේශ දෙකෙන් ඔබ මිදෙනවා පින්වතුනි. රූපය ඇත්ත දකිනකොටම ඒ රූපය පේන රූපය ඝන වූ රූපය අරඹය ඇති වෙච්ච රාග දෙවේශ දෙකෙන් මිදෙනවා. මේ චේතනා මනාව දැකීම අන්නේ රාග දෙවේශ දෙකෙන් ඉබේමයි ගැලවෙන්නේ. ඇයි අපි රාගයෙන් බැඳෙන්නේ ඝන වූ රූපයකට. අපි දෙවිසින් ගැටෙන්නේ ඝන වූ රූපයකට. අපි මුලා වෙන්නේ ඝන වූ රූපයකට. අන්නේ ඝන වූ රූපයක් අරඹය ඇතිවෙන්නා වූ රාග දෙවේශෝනි අපි සාමුලින් මිදෙනවා. පින්වතුනි මේ චේතනාව මනාව දැකීම ඕරම් භාගී සංයෝජන පහත් දුරු කරනවා. එයා මනාව සිත හඳුනා ගන්නවා. ඝන රූපේ හදන හේතුව දැකලා ඒ හේතු නිරෝධය දැකලා මාර්ගය උපදිනවා. මෙන්න ඕරම් භාගී සංයෝජන පහෙන් ගැලවුණා. දැන් තියෙන උත්තම් භාගී සංයෝජන දුරු කරන්නයි. මේ උත්තම් භාගී සංයෝජන දුරු කරන්න නම් පින්වතුනි අපි මනාව තව තවත් චේතනාවේ බලනවා පින්වතුනි. අන්න පින්වතුනි අපිට හම්බ වෙනවා රූප රාග අරූප රාග. රූප රාග අරූප රාග කියන්නේ පින්වතුනි චේතනාව තියෙන තැන පනවන්න බෑ. රූපයක් නම් තියෙන තැන පනවන්න පුළුවන්. චේතනාව තියෙන තැන පනවන්න බෑ. අන්න ආර්යවරු දකින දුක දකිනවා පින්වතුනි. අන්න ආස්ව දකිනවා. ආස්ව සමුදය දකිනවා. ආස්ව නිරෝධය දකිනවා. ආස්ව නිරෝධ කරන මාර්ගය දකිනවා. රහත් ඵලයේ පිට වෙන කරන්න කිසිවක් නැහැ පින්වතුනි. අන්න පින්වතුනි අපි දැන් අපි චේතනා මනාව දකිනවා පින්වතුනි. දැන් අපිට තියෙන පින්වතුනි චේතනාව තියෙන තැනක් නෑ. චේතනා පින්වතුනි හේතු ප්‍රත්‍යයයි. චේතනාවද හේතු නිසා හටගන්නේ. ඒ නිසා මේ පහළ වෙන සිතුවිලි අපි වලම් පින්වතුනි ඒව රූප රාග අරූප රාග වෙන්නේ
චේතනාව තමයි පින්වතුනි අපිට මේ රූපය කියන්නේ. ඒ චේතනාවෙන් ගැලවීම අරූප රාගයයි. දැන් අපි මේ කතා කරන්නේ උද්දම් භාගයේ පැත්ත පින්වතුනි. උද්දම් භාගී සංයෝජන දුරු කරන පැත්තයි කතා කරන්නේ. අපි ඕරම් භාගී සංයෝජන දුරු කළා. දැන් උද්දම් භාගයේ සංයෝජන දුරු කරන හැටි කතා කරන්නේ. උද්දම් භාගයේ සංයෝජනට අයිති රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. මේ කාරණා පහයි. මේ කාරණා පහ පවතින්නේ පින්වතුනි සිතුවිලි සම්බන්ධව. ඝන රූපයක් කිසිවක් නැහැ. දැන් අපි පින්වතුනි මේ චේතනා මට්ටම මතු කරගත්තට පස්සේ අපිට ඝන වූ රූපයක් නෙමෙයි හම්බෙන්නේ චේතනා මට්ටම. අපි මේ ලෝකේ පරිහරණය කරනවා පින්වතුනි චේතනා මට්ටමින්. මේ චේතනා මට්ටමින් පරිහරණය කරන මේ ලෝකය අන්න පින්වතුනි ඒක රූප රාගයයි. චේතනාව ඒ රූපේ තියෙන තැන පනවන්න බෑ. පනවන්න බැරි නිසා චේතනාවේ සම්බන්ධව මේ අපිට පේන රූප චේතනාවක්. අපි එදා ඕලාරික වශයෙන් හම්බෙච්ච රූපේ දැන් චේතනා වශයෙන් දකිනවා. ඒකයි උද්දම් භාගයේ පැත්ත. ඝන වශයෙන් හම්බෙන පැත්ත ඕරම් භාගයේ පැත්ත. මෙන්න ඝන වශයෙන් හම්බෙච්ච රූපේ අපිට දැන් හම්බෙනවා චේතනා වශයෙන්. දැන් ලෝකේ අපි තාමත් පරිහරණය කරනවා චේතනා වශයෙන්. දැන් ඕලාරික මට්ටමින් මිදිලා නෝනින් කල්පනා කරලා නෝනින් බලලා අන්නේ චේතනා මට්ටමින් මේ ලෝකේ පරිහරණය වෙනවා නම් රූප අපිට හම්බ වෙනවා නම් ඒකට කියනවා රූප රාගයක් කියලා. අන්නේ ඒ රූපයෙන් මිදීම අරූප රාගය වෙනවා පින්වතුනි. ඒ රූපයෙන් මිදීම අරූප රාගයක් වෙනවා. අරූප රාගය වෙන්නේ පින්වතුනි චිත්ත මට්ටමකට බැඳීමයි. එන අපිට මේ පේන රූපය රූප රාගයයි. මේ රූප රාගයේ පළමුවෙන් අපි තේරුම් ගමු. එන හොඳට මතක තියාගන්න ඕන චේතනා මට්ටමයි උද්දම් භාගය කියලා කියන්නේ. මේ අපි රූප දකින්න තැනමයි පින්වතුනි මේ ඔක්කොම සිදුවීම තියෙන්නේ. මේකයි ඔබේ ඥාණයටමයි බුද්ධියට. එහෙනම් මේ රූප රාගය දුරු කරන්න නම් අපි බලනවා පින්වතුනි අපිට මේ චේතනාවට සාපේක්ෂවයි අපිට රාගය ඉපදිලා තියෙන්නේ. එහෙනම් මේ චේතනාවට සාපේක්ෂව ඉපදිච්ච රාගය පින්වතුනි දුරු කරන්න මේ චේතනාව හට ගැනීමට හේතුව හොයනවා. අපි කලින් කරපු පරිශ්‍රණයමයි. අපිට යන ලෝකේ රූපයක් පේනවා නම් ඝන වශයෙන් නෙමෙයි දැන් පේන්නේ චිත්ත වශයෙන් පේනවා. අනේ චිත්ත වශයෙන් පේන රූපය හටගෙන තින්නේ තවත් සිතුවිලි ටිකක් හේතු කරගෙන. අන්න දුක්ඛ ආර්ය සත්‍ය කියන්නත් පුළුවන්. ඒක ආශ්‍රව ධර්ම කියලා කියන්නත් පුළුවන්. මේක තමයි මේ ආශ්‍රව ධර්ම මේ සිතුවිලි හටගන්න හේතුව අපි දැක්කොත් ආශ්‍රව සමුදයයි. අන්න පින්වතුනි අපි රූප රාගය මනාව දැන් දකිනවා. අපිට පින්වතුනි ඝන රූපයක් අර බෑත්විච්ච රාග දෙවේශ දෙක එන්නේ නැහැ පින්වතුනි. දැන් රාගයක් තියෙනවා. අපිට මේ පේන රූප අපි චේතනා වශයෙන් පරිහරණය කරනවා. අන්න ඒවා පින්වතුනි ඒවට ඇති වෙන රාගය රූප රාගයයි.
තමන්ගේම කය පින්වතුනි ඝන වශයෙන් හම්බ වෙනවා. ඒ තමන්ගේ කය ඝන වශයෙන් හම්බ වෙන තැනදී හම්බෙලා ඒ තමන්ගේ කය මේ අවිද්‍යා සහගත භූමියේ තියෙනවා පින්වතුනි. හේතු ප්‍රත්‍ය ධර්මයක්. වර්ණ රූපේ ඒව ඕලාරික වශයෙන්ම හම්බ වෙනවා. අන්න තමන්ගේ මේ ඝන රූපේ නැති වෙලා ඕලාරික වර්ණයක්, ඕලාරික තදගතියක්, ඕලාරික පඤ්ඤාක්තියක් හම්බ වෙනවා. මෙන්න මේකෙනුත් මේ හේතු නිසායි මේ ඵලය ඒකෙන් ගැලවෙලා මේ ඕලාරික වශයෙන් හම්බෙන හේතු ටික කියන්නේ චේතනා ටික. අන්න හේතු නිරෝධයක් වෙනවා, මාර්ගය උපදිනවා. මාර්ගය උපදිනවා කියන්නේ ඕරම් භාගයේ සංයෝජන පහ දුරු වුණා. ඝන රූපයකට සාපේක්ෂව ඇති වුණා වූ සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබත පරාමාස රූප රාග මේ කාම රාග පටික කියන කාරණා ටික දුරු වුණා පින්වතුනි. කාම රාගයක් කියන්නේ ඝන වූ වස්තුවක් කර්මය ඇති වෙන රාගයට කියනවා කාම රාග කියලා. පටිගයත් එහෙමයි. මෙතන කතා කරන්නේ අන්න හේතුව නිරෝධ වෙලා ඵලය මාර්ගය ඉපදුනා සිතුවිලි මට්ටම. අන්න දැන් රූපේ හම්බෙනවා චේතනා මට්ටමේ. අන්නේ සයක කාම රාගයක් නෙවෙයි, ඒක රූප රාගයක්. කාම රාගය කියන්නේ ඝන වස්තු සාපේක්ෂව පවතින එක. මේක රූප රාගයයි. රූපේ කියන්නේ ඔබේ චේතනා මට්ටමයි පින්වතුනි. මේකමයි. මෙන්න මේ රූප රාගය හම්බ වෙනවා. මෙන්න මේ රූප රාගයත් එක්ක පින්වතුනි මේක දුරු කරන්න මේ ඔබට පේන මේ චිත්ත වශයෙන් පේන මේ ලෝකය, සිතුවිලි වශයෙන් හම්බෙන ලෝකය හට ගැනීමට හේතුව තියෙන තවත් සිතුවිලි. සිතත් සිතුවිලි නිසායි පින්වතුනි මේ මනෝ විඥාන අවස්ථාවක්. මෙන්න පින්වතුනි මේ ලෝකයේ චිත්ත වශයෙන් අපි කතා කරලා තියෙනවා. මේ සිතුවිලි වශයෙන් හම්බෙන ලෝකේ ඒක රූප රාගයයි. අන්නේ රූප රාගයට සාපේක්ෂව ඔබට හම්බෙනවා පින්වතුනි. ඔබ බලනවා හේතු තුනක් නිසා හටගෙන තියෙන්නේ. මේ ඔබට දැන් මේ හම්බෙන මේ රූප මේ ලෝකේ හම්බෙන ලෝකයේ ඒ රූප රාග මට්ටම, චේතනා මට්ටම කාම ලෝකෙනුතරදී කාම ලෝකේ පරිහරණය කිරීමක්. කාම ලෝක කියන්නේ ඝන වස්තු වලින් යුතු තැන. ඒක මෙන්න මේකත් එක්ක පින්වත්නි බලන්න චේතනා මට්ටම වනාව මේක උද්දම් භාගිය සංයෝජනයි. හොඳට ඕරම් භාගයයි උද්දම් භාගයයි සංයෝජන වෙන් කරගන්න. ඕරම් භාගයේ සංයෝජන අරබය ඝන රූපයක් හේතු කරගෙන චතුරාර්ය සත්‍ය පවතිනවා. ඕරම් භාගයේ සංයෝජන අරබය චේතනා මට්ටමක හේතු කරගෙන පවතින චතුරාර්ය සත්‍යයක් තියෙනවා. මේ ධර්මතා දෙක මේ චතුරාර්ය සත්‍යයේ ඝන ස්වභාවයෙන් හම්බෙන එක ඕරම් භාගයයි චතුරාර්ය සත්‍යයේ මෙන්න මේ සුකුම වශයෙන් හම්බෙන ස්වභාවය, චේතනා වශයෙන් හම්බෙන ස්වභාවය ඕරම් භාගයයි. මෙතන මේ දෙක වෙන් කළා හඳුනා ගන්න ඕන. මේකත් එක්ක මේ චේතනාව රූප රාගයයි. චේතනාවයි රූපය ඒකට ඇතුළත රාගයක් තියෙනවා. මේ රාගය දුරු කරන්න මේ රූපයෙන් මිදෙන්න ඕන, මේ චේතනාවෙන් මිදෙන්න ඕන. මේ චේතනාව හට ගැනීමට හේතුව පින්වතුනි වර්ණය කියලා හිතනවා. අරකමයි පින්වතුනි. වර්ණය කියලා හිතනවා. ඒ වගේම තදයි කියලා හිතනවා. පඤ්ඤාප්ති කියන්නේ හිතනවා. මේ චේතනා ටිකක් නිසායි පින්වතුනි ඔබට මේ රූප රාගයක් හම්බෙලා තියෙන්නේ. සිතුවිලි වලින් නිර්මාණය වෙන ලෝකයක් හම්බෙලා තියෙන්නේ. මේ දැන් අපි කියනවා ඉර හඳ තාරකා ගස් කොළන් මේ මගේ කය කෙටලොම් නියද මේ වෙලාව පින්වතුනි චේතනා. මේ චේතනාර්මය අපිට රාගය ඇති වෙලා තියෙන්නේ. ඒකට කියනවා රූප රාගයක් කියලා.
මේක අයිති වරම් භාගය සංයෝජන වලටයි. අන්නේ චේතනාව පහළ වෙන්නේ තවත් චේතනා තුනක් හේතු කරගෙනයි. අර පරිශ්‍රණයම පින්වතුනි මෙතන අපි වරම් භාගය වශයෙන් මෙනෙහි කරන්නේ. ඝන රූපේ දිහා බලපු විදියටමයි. මෙතන බලන්නේ චිත්ත මට්ටමෙන්මයි. මෙන්න මේ සිතුවිලි මට්ටමේ අපි බලනවා පින්වතුනි මේක. බලනකොට වර්ණ රූපේ කියන්නේ චේතනාවක්. තදගතිය කියන්නේ චේතනාවක්. අන්න පින්වතුනි මේ දුක්ඛ සමුදය දකිනවා. දුක් මේ සමුදය ආසව සමුදය පින්වතුනි චේතනා තුනක්. මේ චේතනා තුන නිසායි මට පින්වතුනි රූප රාගය ඇති වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ චේතනා තුන ගත්තාම මම වර්ණයක් කියලා කළුයි සුදුයි කියලා හිතනවා. තදයි කියලා හිතනවා. මේ චේතනා මට්ටමේ මේක බලනකොට මේ චේතනාවල පින්වතුනි ඇත්තටම චේතනාවල පින්වතුනි සුදු කියලා දෙයක් රතු කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. තද ගතිය, දීර්ඝ ගතිය, උණුසුම් ගතිය කියලා දෙයක් චේතනාවලින් හම්බ වෙන්නේ නැහැ. අන්න පින්වතුනි මෙන්න මේවා කෙස්ලොම් නේදත් මේ රහඳ තාරකා කියලා අපි හිතන පඤ්ඤප්තිය වලින් මේ චේතනා වශයෙන් හම්බෙන්න තැන අපිට මේ හම්බෙන ලෝකයේ හම්බෙන්නේ නැතු වෙනවා. මේ චේතනා තුනකින් තමයි මේ අපිට චිත්ත ධර්මයන් හම්බෙලා තියෙන්නේ. මේ මිනිස්සෙක්ගේ කය, මේ ගහ, මේ ඉරක් අපි හිතන බවක් තියෙන්නේ. අන්නේ හිතන රූපේ රූප රාගය නැති වෙනවා මේ පින්වතුනි චේතනා මට්ටමේ මේක දකිනකොට. අන්න චේතනා මට්ටමේ මේක දකිනකොට වර්ණ රූපේ තද ගතිය මේවා චේතනා වශයෙන් අපිට මුණ ගැහෙනකොට ඝන රූපේ බින්දා වගේ මෙතන පින්වතුනි මේ පඤ්ඤප්ති නාමය බිඳිලා යනවා. ඒකට කියනවා අරූප රාග කියලා. අරූප රාග කියන්නේ හේතුවට ඵලය හම්බෙන්නේ නැහැ. චිත්ත ධර්මය හම්බෙන්නේ නැහැ. මේ හේතු තුනට චිත්ත වශයෙන් පවතින මේ හේතු තුනට අර අපිට මේ ලෝකේ චිත්ත වශයෙන් හම්බෙන තැන හම්බෙන්නේ රූප රාගය හම්බෙන්නේ නැහැ. රූප රාගය නැති වෙලා යනවා අරූප රාගය උපදිනවා පින්වතුනි. රූප රාගය නැතිවීමම අරූප රාගයයි. මේක සියුම් ධර්මයක් සිත ගැන ගවේෂණයක්. අත්‍යම සියුම් පින්වත. ඒක නිසා මේ සිත ගැන ගවේෂණය කිරීම අත්‍යම සියුම්. මෙතෙන් තෙන් අපි එළිය ඉඳන් ලියාගෙන ඉන්න ඕන. මේ ආස්වයි ආස්වන මේ ආස්වෝලෙ මිදෙන්න නම් රූප රාගයෙන් මිදෙන්න නම් මේ හේතු ටික දකින්න ඕන. නුවණින් මේ හේතු ටික දැක්කාම පින්වතුනි ඒවා අරූප රාග වෙනවා. රූප රාගය නැතිවීම අරූප රාගයයි. මේ අරූප රාගයෙන් මිදෙන්න නම් පින්වතුනි අපි මේ චේතනා ගැන තව තවත් නුවණින් බලනවා. මේ පහළ වෙච්ච සංඛාරයේ පින්වතුනි කෙසෙල් කඳක් වශයෙන් දකිනවා. චේතනාවල වර්ණ නැහැ, තද ගති නැහැ, රස නැහැ, සුවඳ නැහැ, පඤ්ඤප්ති නැහැ පින්වතුනි. මනාව මේ හේතු ටික පිළිසිඳ දකිනවා චිත්ත මට්ටමෙන්. පිළිසිඳ දකිනකොට පින්වතුනි රූප රාගය දුර වෙනවා පින්වතුනි. රූප රාගය දුර වෙනවා පින්වතුනි. මේ දෙක දුර වෙනවත් එක්කම පින්වතුනි අන්නය පින්වතුනි අනිමිත්ත අපිට හිත ශුන්‍යතකින් දැන්ටනවා. කලුයි කියලා හිතන චේතනාව තදයි කියන චේතනාවට හම්බෙලා නැහැ. මේ දෙක එකවර හම්බෙන්නේ නැහැ. සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. අනිත්‍ය වෙන ධර්මයක්.
මේ විදිහට මේ මාර්ග ඥානය ඥාන දර්ශනය උපදවා ගන්නවා. මග්ග ඥාන දර්ශන ඥාන දර්ශනය පාල කර ගන්නවා. ඒ ඥාන දර්ශනය තමයි මෙන්න මේ හේතුන්ට හේතුන් හම්බෙලා නැත්තම් මේ හේතු වල නිසාරත්වයේ දකිනවා නම් අර විදියට බලනවා නම් මේ පහළ වෙන චිත්තයන් තුළ අනිමිත්ත අපිට හිත ශුන්‍යත ස්වභාවය දකිනවා නම් පින්වතුනි අරූප රාගය දුර වෙනවා. අරූප රාගය දුර වෙනකොට අනිමිත්ත අපිට හිත ශුන්‍යත ස්වභාවයට එනවා. අන්න අනිමිත්ත සමාධියට එනවා. අපිට හිත සමාධියට එනවා. ශුන්‍ය සමාධියට එනවා. කිසිවක් මෙතන අරමුණු වෙන්නේ නැහැ පින්වතුනි. මාන්න උද්ධච්ච අවිද්‍යාව මේ ධර්මයන් දුර වෙනවා පින්වතුනි. ඕරම් භාගී සංයෝජන පහම දුර වෙනවා. අනිමිත්ත අපිට හිත ශුන්‍යත කියන ධර්මතා හම්බ වෙනකොට අන්නේ සමාධියේ සැප විඳින්න සම්මා විමුක්ති කියන්නේ ඒකයි. මේ ලෝකයේ කියන්නේ චිත්ත ධර්මයක්. ඒක හටගන්නේ තවත් සිතුවිලි තුනක් හේතු කරගෙන. මේක නුවණින් දකිනකොට පින්වතුනි අනිමිත්තයි අපිට ශුන්‍යතයි කියන්නේ. මේ ලෝකේ කිසිවක් පින්වතුනි අපිට හම්බෙන්නේ අපි ඉන්නේ පින්වතුනි නිරෝධ සමාපත්තියකයි. බලන්න පින්වතුනි අපි ආස්වාද දන්නවා, ආස්වාද සමුදයක් දන්නවා, නිරෝධයක් දන්නවා, මාර්ගයක් දන්නවා. මෙන්න මේ වැනි තැනකින් යම් කෙනෙකුට පින්වතුනි ජීවිතේ නිමා කරන්න පුළුවන් නම් එයාට කියනවා පින්වතුනි පිරුණම් පානවා කියලා. දැන් අපිට තියෙන ඕරම්භාගී සංයෝජන පවතින්නේ කොමකට සාපේක්ෂවද? එනිසා මේ ටික හොඳින් තෝරගන්න. මේ ධර්මයේ ලේසි නෑ පින්වතුනි. කෙනෙකුට මීට වැඩි කෙටියෙන් ගන්නත් පුළුවන්. අරගෙන සියලු ආසුදුර කරන්නත් පුළුවන්. කෙනාගේ ඥානෙ විවිධයි. දැන් බලන්න ඔබ ඔය පාවිච්චි කරන රූපය ඕලාරික වශයෙන් තියෙන එකකුත් නෙවෙයි. චේතනාව වශයෙන් තියෙන එකකුත් නෙවෙයි. ඒකයි චේතනාව වශයෙන් හම්බෙනවා නම් එතන තියෙන චේතනාවල සිතුවිලි වශයෙන් හේතු තුනක්. ආයතනයට හම්බෙන එකක් නෙවෙයි. චිත්ත ධර්ම. ඒකනුත් මිදීම පින්වතුනි. ඒකනුත් මිදීම අනිමිත්තයි අපිට හිතයි ශුන්‍යතයි. නිමිති නැති වෙනවා. හේතු නැති වෙනවා. ඒ නිසා දුක්ඛ සමුදය නැති වෙනවා. සමුදය නැති වෙනවා කියන්නේ දුක නැහැ. අන්න අපිට හිතයි. අන්න පින්වතුනි ශුන්‍යතයි. අපි මේ විඥාණයෙන් දැනගන්නා වූ හේතු සංකාරික සිල්කඳ සංඥාව මිසුව විඥානයේ මායාවක්. මේ ස්වභාවයේ තියෙන අනිමිත්ත ස්වභාවය, අපිට ස්වභාවය, ශුන්‍ය ස්වභාවයයි. උත්තම භාගය සංකෝචන පහතුර වෙනවා පින්වතුනි. මෙවැනි නිවන් මඟ පින්වතුනි අපිට හම්බුලා තියෙනවා. ඒක නිසා අද දවසේ ඔය ඇත්තම මේ කන වශයෙන් හම්බෙන රූපය ඇත්ත වශයෙන් කන වශයෙන් තියනවාද? ඒ වන්නස චේතනා වශයෙන් තියනවාද? ඝන වශයෙන් හම්බුනොත් ඒක කාම රාග වෙනවා. චේතනාවට සාපේක්ෂව රූප රාග වෙනවා. ඒ නිසා මේ බවදින් තෝරගෙන පින්වතුනි මේ ඕරම්භාගී සංයෝජන වල තියෙන සවිතක්ක සවිතාර පීති සුඛ කියන ධ්‍යානයි. උත්තම භාගී සංයෝජන වල අවිතක්ක විචාර ධර්මයක් තියෙන පින්වතුනි. එතන පවතින්නේ මේ ධ්‍යාන වලට පැන්න වාසය කරනවා. ඉතින් මේවා වඩන්න නෝනින් මේ විදිහට කල්පනා කරන්න. ඔබ
ඔබ මේ රැවටලා තියෙන ඔබේ රූපකය ඕලාරික වශයෙන්වත් චේතනා වශයෙන්වත් තියෙන එකක් නෙවෙයි. මේක ශුන්‍යත ධර්මයක්. මේක අනිමිත්ත ධර්මයක්. අපිටිත ධර්මයක්. මේ ධර්මයේ වටහා ගන්නට සිත ගැනීම සියුම් ලෙස බලන්න පින්වතුනි. අනුසේත දුර වෙලා යනවා. ඉතින් මේ සංසාර චක්‍රේ ඊතර වෙන්න මේ නුවණ ඥානය ඇති කරගන්නට ඔබට ආරාධනා කරමින් ඒ ශාන්තිනායක තිලෝතුරු සම්මය සම්බුදුරජාණන් වහන්සේට ඇයි අපි දාන වස්තුවක් පූජා කරන්නේ අග්‍ර කොටස? ඇයි දාන වස්තුවේ සෙසු භාගය මහා සංඝරත්නයට දෙන්නේ? බලන්න මේ ධර්මයේ ස්වහාකාතයි. සම්දිට්ඨිකයි අකාලිකයි ඒපස්සිකයි ඕපනායිකයි. තමන්ගේම බුද්ධියෙන් ප්‍රත්‍යක්ෂ කළා. එනිසා ආවුණීයයි පාවුණීයයි දක්ඛිනීයයි පින්වතුනි. මේ ධම්මරත්නයේ ගුණය සුපටිපන්නයි උජුපටිපන්නයි න්‍යායපටිපන්නයි සාමිච්චපටිපන්නයි එකම අනුත්තර පින්කත පින්වතුනි. එතෙන්ද කියනවා අරහං කියලා, රහත් කියලා කියනවා. රහතන් වහන්සේට කියන නම් ගොඩක් තියෙනවා පින්වතුනි. එනිසා මේකයි මහා සංඝරත්නයට දන් දෙන්න සුදුසු. ඒකයි මේ දානය අග්‍රකොටස පුදුරයන් වහන්සේට පූජා කරන්න සුදුසු. ඉතින් අපි සාම එකතු වෙලා මේ උතුම් පුදුරයන් වහන්සේට පළමුව මේ දාන වස්තුවේ අග්‍රකොටස පූජා කරමු. සාධනාවේ